මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මිරිස්සේ බණ්ඩර මුල්ලේ පදිංචි ගාමිණී වීරසූරිය මහතාගේ 82 වන ජන්මදිනය වෙනුවෙන් එතුමන්ට සෙත් පැතීම සඳහා එම පවුලේ දයාබර සමාජික සමාජිකාවන් වන බිරිඳ වන කමලා වීරසූරිය, ලොකු පුතා වන හසනිල් වීරසූරිය, පොඩි පුතා වන සංඝ වීරසූරිය, ලේලිය වන පුබුදුනී නාදුගල, මිනිබිරිය වන හිරුනි වීරසූරිය, මුණුබුරා වන ලසිරු වීරසූරිය යන අය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් පවුලේ සියලුම සමාජික සමාජිකාවන්ට හා මව්පිය දෙපාර්ශවයේම නෑදෑ හිතයිශීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. මව්පිය දෙපාර්ශවයේම මියගිය ඥාතීන් පින් ගැනීමේ අපේක්ෂාවෙන් සිටී නම් ඒ සියල්ලෝම මෙම ධර්ම දානයෙන් දායකත්වයේ දරූ පිරිස අත්පත් කරගත් පින් අනුමෝදන් වී සසර ගමන කෙටි කරගෙන උතුම් නිවන සාක්ෂාත් කර ගනිත්වා. දැනට ලොව පුරා පැතිරී ඇති භයානක කොවිඩ් උවදුර දුරු වී ඉන් පීඩා විඳින ලක්වැසි ලෝවැසි ජනතාවට ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේවා. විශේෂයෙන්ම අප රටෙහි පවතින ජාති භේද, ආගම් භේද, දේශපාලනවාද භේද හා පටු ආත්මාර්ථකාමී හැඟීම් පහවී මිනිස් සමාජයේ සැමට සෙත සලසන මතු අනාගත පරපුරේ සුබ සිද්ධිය සලසන දැහැමි සිතුවිලි මිනිස් චිත්ත සංතානය තුළ නිරතුරුව පහළ වේවා. මේ උතුම් ධර්මදේශනය සිදුකට වදාළ අතිපූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලුම සිල්වත් ගුණවත් මහා සංඝරුවනට නිදුක් නිරෝගී සුවය ලැබී මේ සම්බුදු සසුනට මහඟු සේවයක් ඉටු කිරීමට තවදුරටත් ශක්තිය ධෛර්යය ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා. මේ සම්බුදු සසුන සුරකින්න සකල දිව්‍ය රාජ මණ්ඩලයේම මේ පින් අනුමෝදන්ව ඉක්මන් භවයකදී භව නිරෝධගාමී ප්‍රතිපදාව තුලින් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. මෙම උතුම් ධර්මදේශනයට සමන් දුන් සියලු දෙනාටම සිතක් ශාන්තියක් උදා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සක්කායංච වෝ භික්ඛවේ දේසිස්සාමි සක්කාය නිරෝධගාමිනී පටිපදං තීති. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ මේ මොහොතේ අපට සවන් දීම සඳහා අවස්ථාව දාගත්තා වූ සදහැවර පින්නතුනි, මෙම ධර්මානුශාසනාවට අදාළ ගැටලුව එවා තිබෙනවා. මේ ගැටලුව මතක් කරලම අපි ධර්මදේශනාවට යමු. ධර්මදේශනාව තුළින් නිරාකරණය කරගතු දහම් ගැටලුව සක්කාය දිට්ඨිය හා සෝවාන් වීම ගැනයි. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස යන ත්‍රිවිධ සංයෝජන ධර්ම ප්‍රහාණය කිරීමෙන් සුතවත් ආර්ය ශ්‍රාවකයාට ගිහි පැවිදි ભેදෙන්තරව සෝවාන් ඵලය ලබාගත හැකි වුවද එවන්නෙකු තුල පවා කාමරාගයේ පටිඝය යන සංයෝජන ධර්ම තවමත් ශේෂ වී ඇති බව බුදු දේශනාවේ සඳහන් වේ. එහෙත් ගරු ස්වාමින් වහන්සේ අප තුළ මතුවන ගැටලුව මෙයයි. සෝවාන් වූ පුද්ගලයින් ගිහියන් අතර පවා විසූ බවත්, ඔවුන් දරුවන් බිහි කරමින් අමුදරුවන් පෝෂණය කරමින් කාම්භෝගී ජීවිතයක් ගත කළ අය ලෙසද අනේපිරිසුදු විසාකා, බන්දුර මල්ලිකා යන අයගේ චරිත විස්තර තුළින් පැහැදිලි වේ. එසේම කාමභෝගී ජීවිතය ගත කළ මෙවන් අය තුළ පවා එම සැප විඳින්නේ මමය, එම සැප මගේ යන ආදී වශයෙන් මෙම පංචස්කන්ධය පිළිබඳව හැඟීමත් මමත්වයත් ඇති වෙනවා නේ නොවේද? එසේ වූ විට සක්කාය දිට්ඨිය ප්‍රහාණය සිදුවන්නේ කෙසේද? මෙයයි මාතෘකාව. ඒ නිසා තමයි සක්කායංචෝ භික්ඛවේ දේසිස්සාමි කියන මේ මාතෘකා පාඨය ගත්තේ. ඒක සක්කාය සූත්‍රයේ තියෙන. සක්කාය සූත්‍රය පොතේ තියෙන ආකාරයෙන් විවරණය කිරීම නෙමෙයි මෙහි බලාපොරොත්තුව. මේ මාතෘකාවට සාධාරණයක් ඉටු කරන එක. පළමුව
මම මේ ගත්ත පදේ ගන්න. ඒක තියෙනවා එකක් තමයි සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව. අනිත් එක සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. මෙන්න මේ දෙක ලෙහා ගත්තම ඔය ගැටලුව නැහැ. අරත් මේ සක්කාය කියන පදේ පිළිබඳව සක්කාය දිට්ඨිය කියන පදේ පිළිබඳව තවමත් මේ සමාජයේ අපේ ඇසුරෝ ධර්මදේශන ඇසුර අහලා තේරුම් ගත්තනම් ඇරුණාම පාසලෙන් ඉගෙන ගත්තනම් හරි දහම් පාසලෙන් ඉගෙන ගත්ත හරි කියලා වචනේ දන්නව ඇරුණාම සැබෑවටම සක්කාය දිට්ඨිය තේරුම් ගන්නේ නැහැ. එතකොට බුදුන් වහන්සේ පහළ වෙන විට හිටියා වූ සියලුම දෙනා පව් කළා වෙන්න පුළුවනි, පින් කළා වෙන්න පුළුවනි, දාන වැඩුවා වෙන්න පුළුවනි. දාන වැඩුවට එක කියන්නේ නැහැ. නමුත් දාන සීල භාවනා කළා වෙන්න පුළුවනි. එතකොට ඔවුන් තුළ මේ පව් සිදුවීම, පින් සිදුවීම කියන කාරණාව තුළ ඔවුන් සියලු දෙනා සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවේ ඉන්නේ. ඒ කියන්නේ සක්කායේ බැඳෙමින් සක්කාය හදමින් ඉන්න ප්‍රතිපදාවට කියනවා සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව කියලා. එතකොට පෘථග්ජනයා කියන්නේ කවුද? සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවේ ඉන්න කෙනා. ආර්ය පුද්ගලයා කියන්නේ කවුද? සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ නියැලමින් ඉන්න කෙනා. නියැලීමේ පමාවක් ඉක්මන් වීමක් වෙනසක් තියෙන්න පුළුවනි. මේ අමුදරුවන් හැදීම පෝෂණය කිරීම කාමභෝගී ජීවිතයක් කියන වචනේ පාවිච්චි කරන්න නැතුව ඒක ඊට වඩා ටිකක් සරලව තේරුම් ගන්න ඕන. ඒ වගේම ඒක කාමරාග ව්‍යාපාද වර්ධනයක් නෙමෙයි. ඒක අපිට ඉස්සරහට විග්‍රහ කරන්නම් පැහැදිලිව. අපි ඒක විස්තර කරගන්න බලමු. මෙහෙම. මේ ධර්ම දේශනාව පටන් ගන්නම වෙන්නේ සක්කාය කියන තැනින්මයි. එතකොට සක්කාය අපි තේරුම් ගන්න ඕන කොහොමද? අර සමහර පාලි සිංහල ශබ්දකෝෂවල පවා සක්කාය කියන්නේ මේකය කියලා පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේකයට සක්කාය කියන්නේ නෑනේ. දෙවියන් තුළ සක්කාය තියෙනවා, බ්‍රහ්මයින් තුළ සක්කාය තියෙනවා කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන එක. එතකොට ධම්මදින්නාව පැහැදිලි කරලා දාරන්නේත් උපාදානයට හේතු වෙන්නා වූ ස්කන්ධ පහට සක්කාය කියනවා. ඒකට එන දේ මමකට ගැනීම සක්කාය දිට්ඨියයි. ඒක තේරුම් ගත්තාමනේ අපි බැඳමින් යන පාරේ ඉන්නවා කියලා කියන්නේ. එතකොට ඒක මේකය නෙවෙයිනේ. ඒක ඔබ අපට සවන් දීලා තියෙනවා නම් නැත්තම් තේරුම් ගන්න. එතකොට ඇස කන නාසය දිවකය සිත කියනා වූ දොරවල් 6 ලෝකෙට විවෘත වුණාම ඒ අරමුණු ගන්නට ඒ බාහිර පවතින දේක උදව්වෙන් ඒ සෙවණැල්ල ඇහි වැටුණාම කනේ නම් ශබ්ද රූපේ පහළ වුණාම එතන ඒ රූපය මුල් කොට ගත්ත වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් හට ගන්නවා. එතකොට ඇහැ තුල රූප වේදනා සංඥා සංකාර පහක්. කන තුල ශබ්ද රූපය මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහක්. නාසය තුල ගන්ධය මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන පහක්. මෙහෙම සක්කාය 6ක් මනුස්සයෙකුට පහළ වෙනවා. එහෙම විග්‍රහ කරපු බුදුදහමක් බුදුන් වහන්සේගෙන් පෙර තිබුණේ නැහැ. නමුත් ඒක තුල මිනිස්සු මොකද කරන්නේ? ඕක දන්නේ නැතුවම ඔවුන්ට මෞකසින් බිහි වූ තැන් පටන් මේ වෙන දක්වාම මේකය තියෙනවා, මේකය මගේ, මේකය මම ඉන්නවා. අන්න එහෙම තමයි ඔවුන්ගේ සක්කාය දිට්ඨිය. ඔවුන් මමකට ගන්න මේකය. නමුත් ඒක එතකොට මෞකසින් බිහි වී ජීවිත සාසන දක්වා ජීවත් වෙන කෙනෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා. නමුත් දැන් මේ ස්කන්ධ පහෙන් පහට මැරෙනවා කියලා තේරුම් ගත්තම පිළිගත්තත් මැරෙනවා, නැතත් මැරෙනවා, බැඳුනත් මැරෙනවා, නැතත් බැරෙනවා.
බැඳී මැරණ එක එකක් නොබැඳී මැරණ එක තවත් එකක්. නමුත් වෙනස්වීම සිදු වෙනවානේ. එතකොට ඒකට එන දේ. ඒකට එන දෙහි ඇලුනහම ලෝභ මෝහ දේශවත් මොහ වශයෙන් එතකොට අරමුණ තුලයි සක්කාය දිට්ඨියට බැඳෙන්නේ. අරමුණ නැසෙනවා. ඊළඟ අරමුණ කනෙන් ඉපදුනා නම් නැත්නම් ඇහෙන් ඉපදුනා නම් ඒකට බැඳෙනකොට ඒකේ තියෙන තවත් එකක්. අරකේ සක්කාය ලෝභය වෙන්න පුළුවන්, මේක සක්කාය ද්වේෂය වෙන්න පුළුවන්. අරකේ පළවෙනි එකේ සක්කාය රූපකාමයේ වෙන්න පුළුවන්, දෙවෙනි එකේ ගන්ධකාමයේ රසකාමයේ වෙන්න පුළුවන්. ඒකට එන දේ මම කොට ගැනීම කියන්නේ අරමුණ මම කොට ගැනීම කියන එක. එතකොට මේක දන්නේ නැති පුද්ගලයා සක්කාය සමුදයගාමිනී ප්‍රතිපදාවේ ඉන්නේ. ඒ කියන්නේ පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරන්නේ, නමුත් ක්‍රියාත්මක කරන්නේ පංචස්කන්ධ ධර්මතාවය. එතකොට පංච උපාදානස්කන්ධ හදමින් ඉන්නවා. ඔහු කාමරාග ව්‍යාපාද රැස් කරමින් පෝෂණය කරමින් ඉන්නවා. ඔහු ළඟ තමයි කාමරාග ව්‍යාපාද වැඩෙන්නේ. ඔහු ළඟ තමයි ඇලෙන කාරණා 100ක් තිබුණොත් දුක් 100 කියන එකෙන් තවදුරටත් දුක් වලට හේතු වැඩි වෙමින් යන්නේ. වැඩි වෙමින් යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට පාලනය කරගත නොහැකි ආකාරයට රාග දේශ මොහ වැඩි වුණාම ඔහු වඩාත් බර පාපයට. දැන් ඔහුට පාපේ පාලනය කරගන්න බෑ. පාපයේ බැරි නිසා තමයි ඔහු මරණින් මසු අපායට යන්නේ පෘථග්ජන පුද්ගලයා. මොකද සක්කාය සමුදයගාමී ප්‍රතිපදාවේ රාග වේපුල්ලං, දෝෂ වේපුල්ලං, මෝහ වේපුල්ලං විපුලත්වයට පත් කරගෙන යන නිසා. දැන් කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය කියන කාරණාවේදී ධම්මදින්නා පැහැදිලි කරන ආකාරයට මේ අරමුණ ඇති වෙලා නැති වෙනවා. නමුත් ඒකට ලෝභ මොහ දේශ මොහ වශයෙන් ගත්තාම ඒකට එන දේ ඇලෙන එකනේ පෘථග්ජන භාවය කියන්නේ. එතකොට ඒකට සක්කාය ඇති වෙලා නැති වෙනවා. නමුත් මමත්වෙන් ගත්තාම මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. එතකොට බැඳී නැති වෙනවා. බැඳී නැති වෙනවා කියන එකේ තේරුම මොකද්ද? උපාදානයේ වී අවසන් වී අනාගත ඵලයක් උපදින්න හේතු පංච උපාදානස්කන්ධ හට ගන්න පුළුවන් හේතු ඉතුරු වී අවසන් වෙනවා. එතකොට පෘථග්ජන පුද්ගලයා යන්නේ ඒකේ. පාරම්බානවා, එකට එක කරනවා, වෛර කරනවා, පලිගන්නවා කියලා කරන්නේ සක්කාය සමුදයගාමිනී ප්‍රතිපදාව. ලෝකේ ජීවත් වෙන්නේ ඒකේ තමයි. එතකොට ඔහු දුක් වැඩි කරගන්නේ, ඔහු කාමරාග ව්‍යාපාද ලෝභ දේශ මොහ වශයෙන් වැඩි දියුණු කරගන්නේ ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද කියලා නැහැ. එතකොට එතනින් එහා පැත්තට පද කතා කරන්න ගියොත් අපට කාලය ගොඩක් ගත වෙයි. එතකොට ධර්මයේ පිළිබඳ හැදෑරීමක් නැති පුද්ගලයින්ට විචිකිච්ඡාවක් තියෙනවා අනිවාර්යයෙන්ම. බුදුන් දහම් මොකුත් දන්නේ නැහනේ. එතකොට සීලබ්බත පරාමාසයක් තියෙනවා. මන්දයත් මේ සමාජයේ පුද්ගලයෙක් වශයෙන් ශික්ෂාපද සමාදානය තුළ නිවන් දකින්න සූදානම් වෙලා තියෙනවා. ඇරුණාම මේ කෙලස් නැසෙන්නේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙන් බව දන්නේ නැහැ. කෙලස් නැසෙන්නේ සෝවාන් තැන සිට රහත් දක්වා තමයි සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තියෙන්නේ. ඒකෙදි තමයි ක්ලේශයන් ප්‍රහීන වෙන්නේ. නමුත් සෝවාන් නොවි පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් මම මේකේ මේ දියුණු කරගන්නා වූ ඥානයේ ප්‍රතිඵලයක් වශයෙන් නිවන් ලැබෙනවා කියලා කල්පනා කරොත් එහෙම එතකොට ඒක සීලබ්බත පරාමාසය. සිල් රැකීම වැරදි නෙමෙයි. නමුත් ශික්ෂාපද සමාදානය කරන්නේ උදේ ඉන්න පුද්ගලයා අවද දක්වා ඉන්නවා කියලා හැඟීමෙන් එතකොට ඒ පුද්ගලයෙක් රකින්න සිල්නේ. නමුත් මේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් හටගෙන නැසෙන එකක්. ඒක කොහොමද ශික්ෂාපද වලින් පාලනය කරන්නේ? එතකොට දිට්ඨි කියන්නේ මොකක්ද? එතකොට ඒ අරමුණ මමත්වයෙන් ගන්න එක. සක්කාය දිට්ඨි. ඒක සංයෝජනයක් වෙන්නේ කොහොමද බලන්නකෝ. සංයෝජනයක් වෙන්නේ හේතෙමයි අර මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස කියන්නේ. ඒකට ආපු දේ පස්සපච්චය වේදනා එහෙනම් වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව
ආන්ගේ භව කියන එකෙන් වෙන්නේ බැඳෙන එක. සංයෝජන කියන්නේ ඒකයි. අර පැවැත්ම. සමුදය ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මේක. දැන් එතකොට එහෙම බැඳුනම සංයෝජනය වුණා නම් ඒවා නැවත උපදිනවා. තබන ලද හැම එකක්ම නැවත උපදිනවා. එතකොට ඒක නැවත උපදිනකොට නැවත ඉපදීමේ දුක. රාග දේශ මොහ ආදී වශයෙන් ගත් කල. එතකොට තවත් ටිකක් ඕන නම් මෙතන කතා කරන්නම් මම අර විචිකිච්ඡාව කියන එක කෙටියෙන්. ඒක සාමාන්‍යයෙන් මම අහලා තියෙන ඉතින් බුදුන් ගැන සැක නැහැ, ධර්මය ගැන සැක නැහැ කියලා නිකන් සාමාන්‍ය වචන වලින් කියන එක. නෑ. බුදුන් කියන්නේ පිළිමේ හෝ ශරීරය නෙමෙයි. දැන් ඔය පංචස්කන්ධයේ ආත්මය තුල ඔය කෙනා යමින් ඉන්නේ. බුදුන් කියන්නේ පංචස්කන්ධයේ අනාත්මයට. අනාත්මය තුලින් අනාත්මයට පත්වීම තුලින් හමු වෙන අනාත්මයට නෙමෙයි ආනාත්මය තුලින් පත් වෙන්නා වූ යම්කිසි සාන්ත සුන්දර ස්වභාවයකට. එතකොට සක්කාය සමුදයගාමිනී ප්‍රතිපදාව පුද්ගලයාට බුදුන් හමු වෙන්නේ නැහැ. සක්කාය නිරෝධගාමිනී සෝවාන් වීමත් සමග බුදුන් දැක්කා කියන එකෙන් කියන්නේ එහෙනම් මේ සමුදය නැත්නම් නිරෝධ වෙනවා නම් යන තැනක් තියෙනවා. එතකොට එහෙම පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන නීවරණ මත ගමන් කිරීම වෙනුවට ඒවා නැත්නම් ගමන් කිරීමක් නැති තැනක් තියෙන බව. එහෙමයි අපිට ඒක කියන්න තියෙන්නේ. සතර ගමන් කිරීමකුත් නැති, හට ගැනීමකුත් නැතිවීමකුත් නැති යම්කිසි අපි ලෝකෝත්තර කියලාත් කතා කරනවා තත්වයක් තිබෙන බව. සක්කාය කැඩෙනකොට Tamanට තහවුරු වෙන එකයි මේ බුදුන් ගැන සැක නැහැ කියලා කියන්නේ. බණ පොත ගැන සූත්‍ර ගැන සැක නැහැ කියන එක නෙමෙයි ධර්මය කියන්නේ නිර්වාණයට. එතකොට නිවීම සෝවාන් පුද්ගලයා නිවීම යම් මට්ටමකට දුටු කෙනෙක් වශයෙන් ආරම්භයේදී ඔහුට එනං නිවීම කියලා එකක් තියෙනවා. අර මූදේ ඉන්න මාළු අගඩුවම දන්නේ නැහැ වගේ පෘථග්ජනයා දන්නේ නැති වුණාට ආර්ය පුද්ගලයා වගේ ඉබ් අගඩුව බිමට ආපුවම අගඩුව මේ හැටි දන්නවා වගේ ඔහුට මේක හැදලිකමක් තියෙනවා. එතකොට ඒ පුද්ගලයා දැන් එතනින් එහා පැත්තට සක්කාය සමුදයගාමිනී ප්‍රතිපදාව යන්නේ නිරෝධගාමී ප්‍රතිපදාව යන්නේ. එතකොට අනුන්ගේ සංගයා ගැන නෙමෙයි තමන් ගාව මේ සක්කාය නිරෝධගාමී ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙනවා කියන එක පිළිබඳව සැකයක් නැති වෙන්න ඕන. එහෙම යන්නේ නම් ශික්ෂාපද සමාදානයක් නෙමෙයි ඔය පෙන්වන්නේ. දුක්ඛේ ඥානං තියෙන තැනින් ආපුවම සම්මාදිට්ඨිය. එතකොට ආර්ය සම්මාදිට්ඨිය. එතකොට එතනින් එහා පැත්තට සම්මාදිට්ඨි ප්‍රඥාවෙන් පස්සේ ප්‍රඥා සීල සමාධි. ප්‍රඥාව අරිකාන්ත සීලය, ප්‍රඥාවෙන් පස්සේ අරිකාන්ත සීලය, සීලෙන් පස්සේ ලෝකෝත්තර සමාධිය නැත්නම් ආනන්තරික සමාධිය. එතකොට මේ බුදුන් වහන්සේ වදාළ ප්‍රඥා සීල සමාධි නම් වූ ත්‍රිශික්ෂාවේ ගියාපුවම මේ කෙලෙස් සංසිඳන බව පිළිබඳව යන කෙනාට සැක ඇති වෙන්නේ නැහැ. ඔබ සවන් දීලා හව තේරුම් අරන් තිබුණේ එහෙමද දන්නේ නැහැ. මම මේ පැහැදිලි කරන්නේ ඒකයි. ඊළඟට පුබ්බන්ත ඉස්සර ජීවිතේ නෙවෙයි ඔය. පුබ්බන්ත කියලා කියන්නේ අතීත යදතීතම් පහිනන්තම්. මම ඉස්සරහට තව පැහැදිලි කරන්නම්. අපිට වර්තමාන ස්කන්ධ පංචකයට එන අතීත කොටස ගත්තාම ඒක මැරිච් එකක්. අපි පණ දෙන්න හැදුවට. ඒක දෙයක් කොට ගන්න එක අඥා නම් ඒක ගන්න නැති වෙනකොට තමයි පුබ්බන්තේ ඥානං වෙන්නේ. ඒකට රැවටෙන්නේ නැති වෙනකොට. අපරන්තත් එහෙමයි. අපරන්තත් අපත්තංචනාගතං ආකේ නැති එකක්. නමුත් පෘථග්ජන පුද්ගලයා අනාගතේ දිව්‍ය ලෝකයන් හරි බ්‍රහ්ම ලෝකයන් හරි බුදුන් දකින්න හරි ශ්‍රාවකෙක් වෙන්න හරි අනාගතයක් හදාන ඉන්නවා. එතකොට අපරන්තේ අඥානංනේ. ඒ දෙකත් නැත්නම් පුබ්බන්ත පරන්තේ වර්තමාන මොහොත අතීතයට එකතු නැත්නම් ස්කන්ධ පංචකයක් හටගෙන නියමේ යනවා අතීතයෙන් ගන්න නැත්නම්. එතකොට ඔහු පංචස්කන්ධය තුළ ජීවත් වෙන තැනට අතීතයේ ඡය කරමින් අනාගතයක් නොහොදින් ජීවත් වෙනකොට වර්තමාන මොහොත සිදුවෙන ක්‍රියාවලිය පටිච්චසමුප්පාදේ නිරෝධය. අතීතයෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට තබනවා නම් පටිච්චසමුප්පාදේ නිරෝධය නෙමෙයි පටිච්චසමුප්පාද ධම්මේසු අඥානං නැත්නම් අනුලෝම පටිච්චසමුප්පාදේ යන්නේ. දැන් මේ විදිහට තව ටිකක් ගත්තාම මේ මාර්ගඵල කියන වචනේ විසඳ ගන්න. මට මේ සමාජයේ තාමත් ඇහෙනවා.
මාර්ගඵලයක් ලබන්න භාවනා කරනවා. මොකක්ද මේ වචනේ තේරුම? මම නම් දන්නේ මාර්ගඵල කියලා එකක් නැහැ. මාර්ගඵල කියලා එකක් නැහැ. මතක තියාගන්න වරද්දන්න එපා. මාර්ගයට අනතුරුව ඵලයේ ඉපදීමට එක්ෂණ මාත්‍රයක්වත් කල්ගත නොවන හින්දා තථාගතයන් වහන්සේ වදාළ ධර්මය අකාලිකයි. මාර්ගය වෙනයි ඵලය වෙනයි. මාර්ගය ලෞකිකයි ඵලය ලෝකෝත්තරයි. ඵලය නිවන නෙවෙන මොකද්ද? මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණයනේ ඵලය කියන්නේ. ඵලය ලෝකෝත්තරයි මෙහාට කතා කරන්න බෑ. නමුත් මාර්ගයේ කෙලවර වෙන්නේ ඵලයෙන්. මාර්ගඵල කියලා එකක් නැහැ කියන්නේ මම ඒකයි. දැන් ඔබ ළඟ තියෙන පෘථග්ජනය ගාව තියෙන මාර්ගය මොකද්ද? ඒක පාප මාර්ගය, පුණ්‍ය මාර්ගය, ධාන මාර්ගය නැත්නම් කර්ම මාර්ගය. ඒකේ තියෙන විපාකනේ. ඵල කොහෙන්ද තියෙන්නේ? ඒකේ විපාකේ මේ මාර්ගඵල නෙමෙයි කර්මඵල. කොහොමද ඒක විග්‍රහ කරන්න ඕන? ඇහැට කනට නාසයට යමක් ගැටෙද්දී අද නෙමෙයි මින් පෙර එකතු කරගත්ත ලෝභය, දේශය, මෝහය චිත්තාභ්‍යන්තරේ තිබිලා එනවා. තරහව එනවා, වෛරය එනවා, ද්වේෂය එනවා, මොකක් හරි තමන් හදාගත්ත දෙයක් නැත්නම් දැන් එකක් නෙමෙයි ඒක මින් පෙර හදාගෙන අර අනුසය තියපු එකක්. මෙහෙන් ගැටෙනකොට එයා එතෙන්ට එන්නේ. එයත් එක්ක තමයි මේ ගණදුන. තින්නම් සංගති පස්සෝ මේ පරණ කුණු කොට තමයි ස්පර්ශ වෙන්නේ අපට. ඉතින් තපහෝ දුක්ඛෝ උපේක්ෂා පරණ ආකාරයෙන් විඳිනවා. විඳින්න ගියාම ඒකට ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඒ දෙකටම කියනවා වේදනාපච්චය තණ්හා කියලා. අන්න දැන් එතකොට තණ්හා වුණොත් උපාදාන වෙනවා. අනාගතයට බැඳෙනවා උපාදාන භව. මේ පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාවද? නෑ සක්කාය සමුදයගාමිනී ප්‍රතිපදාව. එහෙනම් ඒක කර්මඵල. ඒක ක්‍රියාත්මක වෙන්නේ ඇහි කනේ නාසයේ දිවේ කයේ අරමුණට මුලා වීමේදී. ඒ නිසා පෘථග්ජන පුද්ගලයා අරමුණේ මුලා වීම තුළ පාවිච්චි කරන්නේ කර්ම මාර්ගය මිසක් ධර්ම මාර්ගය නෙමෙයි. ඔහු කර්මයේ සරණ කම්මයෝනි කම්මවන්දු කම්මපටිසන්නෝ යං කම්මං කරිස්සාමි. පාප කර්මයෙන් අපායයි, පුණ්‍ය කර්මයෙන් කාමසුගතියටයි, ධාන කර්මයෙන් බඹලොයයි. ඒ ඔක්කොම සක්කාය. කාම ලෝකෙට සක්කාය කියලා කියනවා. ඊට එහා ධාන උපදවා ගත්තොත් ඒ වෙනුවට කියනවා රූප රාග නැත්නම් අරූප රාග කියලා. ඒ සක්කායම තව විදිහක්. භවගාමී සිදු වෙන. දැන් මෙන්න මේ කාරණා තේරුම් ගත්තම මේ පැවැත්මේ න්‍යාමය. දැන් එතකොට මම කවුද? මයන්නද කයද? ඒ මොහොතට එන දේ. දැන් මේ යන පැත්තට යන ගමන යන්නේ පෘථග්ජන පුද්ගලයා කියන්නේ අසුත්තප් පෘථග්ජනයයි කියන්නේ ඔන්න ස්කන්ධ පංචකයේ ඔය ස්කන්ධ පංචකයෙන් පංචකයට උපාදානය කොට අවසන් කරමින් සක්කාය සමුදයගාමිනී ප්‍රතිපදාවක යන බව දන්නේ නැති කෙනා. දැන් ධර්මයේ තේරෙනකොට මේක භවගාමී ප්‍රතිපදාව කියලා තේරෙනවා. මේකේ ගිහින් කර්ම එක් රැස් කරනවා ඇරුණාම භව නිරෝධගාමීත්වයක් නැහැ කියලා. දැන් එතනින් එහා පැත්තට තමයි සක්කාය නිරෝධගාමී ප්‍රතිපදාව තියෙන්නේ. දැන් එතකොට උපන්න කුසල් දුරු කරන්න තියෙනවා. ධර්මයේ තේරෙන කල් එකතු කරගත්ත ලෝභ දේශ මොහයන් චිත්තාභ්‍යන්තරයේ අනුසය වශයෙන් තිබෙනවා මේක එනවා. ඒ තමයි අතීතය. අන්න සිහියක් නැති පුද්ගලයා, පෘථග්ජන පුද්ගලයා අතීතයේ අරගෙන අතීතයේ මම කොට අරගෙන අතීතය කියන්නේ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, රාගය ඕන එකක් වෙන්න පුළුවනි. ඒක විඳින්න ඒකට තණ්හා කරමින් උපාදාන භව කරමින් වර්තමාන මොහොත නිවනින් මග අරිනවා. නැත්නම් අතීතයේ වර්තමානය හරහා අනාගතේ වියනවා. සසර සකසනවා. ඒක අනාර්ය ප්‍රතිපදාව නැත්නම් පෘථග්ජන පුද්ගලයාගේ. දැන් සක්කාය නිරෝධගාමී ප්‍රතිපදාවේ කාමරාග ව්‍යාපාද තියෙනවනේ අනාගාමී දක්වා. එමනම් කාමරාග ව්‍යාපාද තුනී වෙන ප්‍රතිපදාව යනු ඇරහම කාමරාග ව්‍යාග නෑ නෙවෙයිනේ.
තමන් හදාගත්ත පැත්තක් තියෙනවා මේක නිදහස් වෙන්න ඕන බව දන්නවා. සිහිය පාවිච්චි වුණොත් අතහැරෙනවා නැත්නම් අහු වෙන්නත් පුළුවනි. විසාකා හරි අනේ පිණිතුමා හරි වන්දුල මල්ලිකා හරි සෝවාන් වෙලා හිටියා කියනවා රහත් වෙලා හිටියා කියලා කියන්නේ නැහනේ. ඔවුන් සමග හිටිය අය එහෙම නොවුන අය නම් එහෙනම් යුග ජීවිතේ උන් සමග ගත කරන්න වෙනවා. එතකොට මොකද ඒක නීත්‍යානුකූල බැඳීමක් නේ. එහෙනම් Taman දන්නවා මේකට රැවටෙන්න ඕන බව. නමුත් නීත්‍යානුකූලව එකතු වෙන්න අවශ්‍ය වෙනවා. අනිත් එක Taman හදාගත්ත මට්ටමක් නිසා මේක එනවනේ. අතීතේ එනවා. ආවට උන් තුනී කරන්න ඕන බව නැසෙන්න ඕන බව දන්නවා. අනිත් අය දන්නේ නැහැ ඒක මමත්වෙන් ගන්නවා. ඔවුන් සමහර විට මමත්වෙන් ගන්න නැතුව තුනී කරමින් ඉන්නවා වෙන්නේ ඇති. එතකොට ඒ ජීවිතයේදී දෙන්නම ආර්ය පුද්ගලයා නම් දෙන්නට මේක තුනී කරගන්නත් අවශ්‍යයි. එක්කෙනෙක් ආර්ය නම් අනිත් කෙනා අනාර්ය නම් ප්‍රශ්නයක් කරගන්න නැතුව ජීවිතය ගත කරන්න ඕන. මේ කරුණු තේරුම් ගත්තම. එතකොට අර ගිහි ගෙදර ගත කරන්න පුළුවන් අනාගාමී දක්වා කියන එකේ තේරුම සුදු ඇඳුමක ඉන්න පුළුවන් කියන එක නෙවෙයි. කාමරාග ව්‍යාපාද උපදිනවා. නමුත් අර අපාගත වෙන්න අවශ්‍ය පාප කර්ම පැත්තට යන්නේ නැතුව සංසිඳවනවා. එහෙම නැත්නම් තවත් තේරෙන භාෂාවෙන් කියනවා නම් එක්ක ගත කිරීමට අවශ්‍ය කරන්නා වූ කායික අවදිවීම කියලා පැත්තක් තියෙනවනේ මනුස්සයින්ට. ඒක අනාගාමී තැන දක්වා ක්‍රියාත්මකයි, සක්‍රියයි. අක්‍රිය මනුස්සයෙක් නෙමෙයි. ඒ හැඟීම මමත්වයෙන් ගන්න එක හොය නිසා ඇතිවන උද්දීපනය සිදු වෙනකොට සිදු වෙනවා. නමුත් ඔහු දන්නවා මේක නෙමෙයි මාර්ගය කියන්නේ. ඒ නිසා තමයි කාමරාග ව්‍යාපාද තුනී කරන්න දවස් 7 සින්ද අවුරුදු 7ක් සහ ආත්ම 7ක්ම දීලා තියන්නේ ඇයි කියලා බලන්නකෝ. මේක ප්‍රශ්නයක් කරගන්න නැතුව. ඔහු කාමරාග ව්‍යාපාද වඩන්නේ නැහැ. සමුදේගාමිනී වෙන්නේ නැහැ. නමුත් ඔහුට මේක ශුන්‍ය තැනට ගේන්න ඕන බව දන්නා නිසා අනිකුත් අවස්ථාවල සරල අවස්ථාවල එහෙම දකිනවා වෙන්න ඇති. සංකීර්ණ ඉබඳු අවස්ථාවක දකින්න නැතුව අහු වෙනවා වෙන්නත් පුළුවනි. දැන් ශුන්‍යතෝ ලෝකං අවෙක්කංසු මෝගරාජ සදා සතෝ අත්තානු දිට්ඨින් ඌහච්ච එවම් මච්තර සක්කාය දිට්ඨියට වනසන්න නොපැමිණෙන්න එහෙමයි මහරජා ගන්න කියන්නේ. නමුත් සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න උත්සාහ කරන්න කියලා තියෙනවා. නම නොපැමිණෙනවා කියන්නේ 100%ක්. ඔහු බහින කලාවේ යන කෙනෙක්. කාමරාග ව්‍යාපාද තුනී කිරීමේදී. ඔහු ඇය. එතකොට ශික්ෂාකාමී ප්‍රවෘජා ජීවිතයේද නම් ඒ හැඟීම් අපි කියන්නේ එකට සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සෙහි දුක් දුම්නස් උපන් වෙලාවට ඒවට අරමුණට අහු නොවී ඉන්නට අසුමුක රුද්දමානෝ කඳුළු හලමින් බඹසර වසනවා නැත්නම් ඒවා දුරු කරනවා. නමුත් ගෘහස්ත ජීවිතයේදී එවදු අවස්ථාවක අවශ්‍යතාවයන් අනුව එකට එකතු වෙන්න තහනමක් බාධාවක් නැහැ. අනිත් එක මේ අම්මෙක් තාත්තෙක් වෙන එක කාමරාග ව්‍යාපාදම කියලා හිතන්න එපා. ඒක විකෘතියට පැත්ත ගියාමයි රාගය වෙන්නේ. නැත්නම් බුදුන් දහම පහළ වෙන්න වෙනත් ආගම් පහළ වෙන්න ඉස්සලා මිනිසා මේ ලෝකෙට පහළ වුණේ. ඔහුට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයක් දුන්නේ 50% කාන්තා පිරිමි කලේ තනියෙන් ඉන්න නෙමෙයි. ඒ සුදුසුකම අනුව පරපුරක් හදන්න. ඒක කොහොමද වරදක් වෙන්නේ විශ්වයට? පරපුරක් හදන එක ලෙන්ගතුකමක්. අපි ඒකට කියන්න ඕනේ නැහැ කාමරාග ව්‍යාපාද කියලා. ඒකට ඉඩ නැති වෙනකොට බිරිඳ ගහලා එළියට දාන එක බෙල්ල මිලි කරලා මරණ එක තමයි කාමරාග ව්‍යාපාද කියලා කියන්නේ. එහෙම නැත්නම් තවත් තේරෙන භාෂාවෙන් කියනවා නම් ඉතින් මෙහෙම කියන්නම්. දැන් ඔය යෝග දෙවියක් සඳහා තිබෙනවානේ කිසියම් ආකාරයක ඕක
ආස්වාද ජනක දෙයක් කියලා තියෙනවානේ. ආස්වාද ජනක දෙය කියන එකේ තේරුම වර්තමානයේ ජීවිතේ එපා වෙලා තියෙනවා. ඒකාකාරී ජීවිතය තුළ ඒ කම්මැලිකමෙන් නැත්නම් අසහරින් මිදෙන්න මේ ආස්වාදය යොදා ගන්නවා සමාජය. එතකොට ඒක දුකින් පලා යාම සඳහා යොදා ගැනීමක් කරුණාම ඊට වඩා ගැඹුරු දර්ශනයක් නෙවෙයි ඒකේ. මත්පැන් පානයක් දුකින් පලා යන්න යුග දිවියක නැත්නම් කායික එකතු වීමත් දුකින් පලා යාම බවට පත් කරගන්නවා. දැන් ඉස්සරම්මල තාත්තලා දරුවන් හැදුවා. හදන්න ඕනේ නැතුවම දරුවන් හදන්න නැති වෙන්න විදිහට එකතු නොවී ඉන්න ක්‍රම පාවිච්චි කළා. ඔය කාන්තාවන් සතු චක්‍රයේ සක්‍රිය සහ අක්‍රිය කාලවල පිළිබඳව තියෙනවනේ මේවා පොතපත කියවසෙන් අපි දන්න දේවල්. සමාජයට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් කතා කරනවා නැත්නම් කතා කරන්නේ නැති වුණාට. එතකොට උන්ට එහෙම පාලනය කරගන්න පුළුවන්කමක් තිබුණා. හොඳයි වර්තමානයේට නැත්නම් මට තේරෙන භාෂාව වෙනවා 1967න් පස්සේ. ඒ වචනේ මම එහෙම කියන්න හේතුවක් තියෙනවා. ගුවන්විදුලියේ ප්‍රචාරය වුණා දැන්වීමක් මේ පුංචි පවුල රත්තරන් කරන්න බුලස්පටු මගේ පවුල් සංවිධාන සංගමය හැදුවානේ. එදායින් පස්සේ මොකද කළේ කියන්න? දරුවන් හදන්න තියෙන දේ දරුවන් නොහදන්න ගත්තාම දැන් කාමරාග ව්‍යාපාද බලවත් කිරීම නෙවෙයිද? අර මට මතකයි ඔය නිකරටිය පැත්තේ 70 විතර කාලේ තරුණියෙක් විවාහයක් කරගත්තා. විවාහයක් කරගත්තේ ණය වෙලා මේ ණය වෙලා ණය ගෙවන්න විදිහක් නැති නිසා පිරිමින් සඳහා කරන වන්දයා කරන සත්කම කරලා මේ සල්ලි ටිකෙන් ණය ගෙව්වයි කියලා. මේ මිනිස්සු එක්කලා ඉඳලා වැඩක් නැහැ කියලා බිරිඳ ගෙදර ගියයි කියලා. ඒ මොකටද කරන්නේ? නැත්නම් අද දක්වා ඔබ ඔය උපත් පාලන කියන ක්‍රමය යටතේ මොකද්ද ඒ දරුවන් හදනවද දැන් කාමරාග ව්‍යාපාද පාවිච්චි කරනවද? ඒ ආස්වාදයේ විඳින්න විවිධ වෛද්‍ය විද්‍යාව යොදා ගන්නව නේද? ඔන්න දැන් දැනගන්න කාරණේ. දැන් දරුවන් හදන්න දීලා තියෙන වාග්ය දරුවන් නොහදන්න යොදා ගන්නවා වෛද්‍ය විද්‍යාව දිනුවා අනුව. දැන් නම් කාමරාග ව්‍යාපාද වැඩි. මොකද උන් ආස්වාදය හොයනවා දරු සම්පත් හොයන්නේ නැහනේ. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු කාරණාවේදී පෙරුම් පුරලා කතා කරලා සිතින් හදලා දරුවන් හදන්න ඕන කියලා තියෙන හිතලා. ඒක මම කියන්නේ කාමරාග කියලා. මම දකින්නේ ඒක ලෙන්ගතුකමක් කියලා ලෙන්ගතුකම කියලා. ඉතින් මේ හැම මේ කායික එකතු වීමම කාමරාග ව්‍යාපාද කියන මේ නරක වචනේ පාවිච්චි කරන්න එපා. මම නම් දකින්නේ විකෘතිකාමයේ බොහෝ විට. ඔය වත්මන් සමාජයේ තියෙනවානේ ඔය දැන් නම් ඔකට වචනයක් තියෙනවා මේ සමරසි කියන පදයක්. එහෙම නැත්නම් ලෙස්බියන්ස් කියන වචනයක් පාවිච්චි කරනවා. කාන්තාව පිරිමි තවත් විවිධ ආකාරයට අන්න ඒ පාවිච්චි කරන්නේ ලෙන්ගතුකම නෙමෙයි අර මේ ආස්වාදයේ විඳ ගන්න. අනිත් කෙනා ඉත්තෙක් බවට පත් කරගන්න එක. ඉතින් මේ වගේ මාතෘකා අපට දුන්නාම මේවත් කියන්න වෙනවා හැබැයි මතක තියාගන්න. මොකද මේ හිතන්න එපා මේ ලෝකෙට ඉපදුනන් පස්සේ මේ අම්මෙක් වෙන එක තාත්තෙක් වෙන එක පාපයක් හරි වරදක් එහෙම හරි කියලා. ඒක ඉන් එහාට යොදා ගන්න එක විකෘතිකාමයට යොදා ගන්න එක. එතකොට හොයන්න හදන්නේ අරමුණේ මුලාව. අරමුණේ ආස්වාදය. අන්න මේ ආර්ය පුද්ගලයා මේ අරමුණ ඒ මොහොතේ උපදින්නේ කියන එක තේරුම් අරගෙන එයාට ඕන නම් හෝ අනිත් කෙනාට ඕන නම් හෝ ඉඩ දෙනවා උපේක්ෂාවෙන්. ඒ අරුණාම තවදුරටත් අර සක්කාය සමුදයගාමිනී ප්‍රතිපදාවේ නැත්තම් පරිහාන ධම්මං හෝ දේසිස්සාම කියන පදේ රාග වේපුල්ලම් දෝෂ වේපුල්ලම් මෝහ වේපුල්ලම් යන්නේ නැහැ. විපුලත්වයටපත් වෙන්නේ පෘථග්ජනයා වුන් සමුදයගාමිනී ප්‍රතිපදාවේ. අර අය මොහොතක් පාසා අර හැකියාවදී නිරෝධ ගාමිනී නැත්තම් කුණුතුනීකරණ ප්‍රතිපදාවේ. එතකොට ඒකට දීලා තියෙන්නේ ආත්ම හතක් දීලා තියෙන්නේ. එහෙනම් ඊළඟ ආත්මෙහෙමත් එහෙම නාය එහෙම අක්‍රිය වෙන්නේ නැතේ නෑ තියෙනවා. ඒ නිසා අපිට තියෙන වැරදි අවබෝධයක් කරුණාව මේක පිළිකුලින් බැහැර කරන දෙයක් නෙමෙයි. මේක මේ සමාජයේ පවතින දෙයක් එලිපිට නොවුනට ඒක සමාජයට අවශ්‍ය දෙයක්. නමුත් ඒක පාවිච්චි කරන්න ඕන විදිහක් තියෙනවා ලෙන්ගතුකමකින්. සහයෝගයෙන් ලෙන්ගතුකමින් ආදරයෙන්. නමුත් වර්තමාන සමාජයක පාවිච්චි කරන්නේ මම දන්න හැටියට නම් කොටියට මුව ආහුණා වගේ.
මුවා මරලා කොටියා සෙල්ලම් කරනවා තනියම. බලලා මීයා මරලා සෙල්ලම් කරනවා. එතකොට ආස්වාදයේ තියෙන කාටද? බලලට විතරයි. අරයට නෑ. ඒක ඉතින් පුරුෂාධිපත්‍ය හරි ස්ත්‍රී ආධිපත්‍ය හරි. බෙදා හදා ගැනීමක් නෙවෙයිනේ තියෙන්නේ. අන්න ඒ වගේ ගැඹුරෙන් හිතන්න. මේක කාලකන්නිකමක් හෝ වරදක් හෝ පෙන්වන්න එපා. වශයෙන් ගන්න එපා. ඒක හැබැයි ඉතින් ඔය වෙනත් රටවල සමග වගේ ඔය නීතිගත කරන්න යනවා නම් මේ සමරස ජීවිත එහෙනම් ඒ යන්නේ හොඳ පැත්තට නෙමෙයි. ඒ විකෘතිකාමයට යන්නේ. ඒකේ කෙලවර කාමරාග ව්‍යාපාද වැඩෙනවා. ඊට පස්සේ සහායකයා මරනවා. ඔය ලංකාවේ සිදුවන දේවල් මම කියන්නේ. නමුත් මේ මාපිය සූදරු සෙනෙහා සම්බන්ධතාවයේදී ඔය ගීතවල පෙන්වන්නේ අම්මා කෙනෙක් වගේ මට කියලා. තාත්තා වුණත් මම බතසරි කරන අම්මා ඔබයි දරුවන් රකින්න කියලා. සෙනෙහසෙන් ඉන්න කල අම්මා කියලා හිතෙනවා කියලා ඔය ගීතාවල පෙන්වන්නේ. අන්න එහෙම ඒක තුල පවතින්නේ සෙනෙහස මුල් කොටගත් ලෙන්ගතු ජීවිතයක්. මේවා පිළිබඳව මේ ඔය සමහර අය කියන්නේ මේ පිළිකුල් කරන්න ගෙදර අතෑරලා මහානම වෙන්න කියලා බන කියන්නේ. ප්‍රායෝගිකව වෙනවද මේ ලෝකේ කවදාවත්? නැහැ. අනිත් එක ඔය සිද්ධියෙන් වෙන්නීමට නෙමෙයිනේ බුදු සසුනේ බ්‍රහ්මචර්යාව කියන්නේ. මතක තියාගන්න ඒක. ඒක වත්මන් අනන්‍යතාවය තුළ පැවිදීම තුළ ඒකට එකතු නොවන එකක් කියන සම්මත පිළිගැනීමක් තියෙනවා. නමුත් ගිහි ජීවිතය තුළ ගිහි කියන්නේ ඒ ජීවිතය ගත කරන්න පුළුවන් කියන එක. ඒක වැඩිපුර පන්නගෙන විකෘතිකාමයේ තුලින් ආස්වාදයේ පිණිස පන්නන අය අර පෘථග්ජන පුද්ගලයෝ. හැමදාමත් හරි දිනපතා හරි. නමුත් අර අයට එහෙම නෙමෙයි ඒක අවශ්‍ය නම් නැත්නම් නෑ ඒක පාලනයක් තියෙනවා අය අයට. නමුත් අනිත් අය මේකෙන් හොයන්නේ දුකින් පලා යාම සඳහා මේ ආස්වාදයන්ක මොහොතටපත් වීම. ඒ ආස්වාදයන්ක මොහොතෙන් ලෝකය අමතක කරනවා. ඒක තමයි ඒගොල්ලන්ට නිවන. ඉතින් අද ඒක ඉවරයි තව ටිකක් වෙලා යනකොට හෙටත් අනිද්දාත් නැවත නැවතත් ඒ නිවන හොයන්න වෙනවා. මොකද ඒක වැහෙන නිවනක්නේ. ඉතින් මෙහෙම හොයලා ගිහින් ඊට පස්සේ අඩපණ වෙනකොට ලබන්න බැරුවහමත් පශ්චාත්තාපේ. බැරි කාලයක් එනවනේ ඉන්ද්‍රිය අඩපණ වෙනකොට. ඒ නිසා තේරුම් ගන්න ඕන කාරණාව මේක ජීවි ලෝකේ සිදුවෙන දෙයක්. ඒකට එරෙහිව දේශනා කරපු දහමක් තියෙන්න බෑ. එහෙනම් ලෝකේ පවතින්න බෑ. ඔක්කොම කැලේට යන්න වෙනවා. තනිකඩ ඉන්න වෙනවා. එහෙම වෙන්නේ නෑනේ කවදක්වත්. දියුණු කරගත්ත තාක්ෂණය ගෙනියන දරු පරපරක් අවශ්‍යයි. අධ්‍යාපනය ගෙනියන දරු පරපරක් අවශ්‍යයි. ධනය ගෙනියන දරු පරපරක් අවශ්‍යයි. සසුන ගෙනියන දරු පරපරක් අවශ්‍යයි. රසුන ගෙනියන ස්වාමින් වහන්සේලා දරුවෝ හදන්නේ නැහනේ. රසුන ගෙනියන්න අම්මලා තාත්තලා දරුවෝ හදලා සාසනට පරිත්‍යාග කරන්න ඕනේ. ඒ චේතනාවල මොකද්ද තියෙන්නේ එතකොට? ඒ චේතනාවල තිබෙන්නේ සසුන සඳහා දරුවෙක් හැදීම ඇරුණාම පෞද්ගලිකව අරමුණ ඉටු කර ගැනීම නැත්නම් තමන්ගේ අරමුණට මුලා වීම නෙවෙයි. ඕනනම් ඉතින් කතාවක් කියන්න. මේ මා නියෝජනය කරන කියන්නේ සම්ප්‍රදාය පිළිගත් සම්ප්‍රදායක් තුළ අපි නීත්‍යානුකූල අවසරයක් පිළිගත්ත නිකාය තුළ හිටියා මේ පූජ්‍ය පණ්ඩිත හෙන්ට්‍රිකදර ඥානසිංහ කියලා අනුනාහිමි නමක්. උන්වහන්සේගේ චරිත කතාව මම මෙතෙන්ට කියන්නම්. එතකොට හරියයි. ඕ රත්නපුරේ ප්‍රදේශයේ ප්‍රභූ පවුලක්. දරුවන් හිටියා ඇති තරම්. අම්මටයි ඕන වුණේ සසුනට පූජා කරන්න දරුවෙක්. දැන් සසුනට පූජා කරන්න දරුවෙක් හදන්නේ කොහොමද? පෙන් කඩියක් පෙන් කලකඩියක් පෙරාගෙන හිසේ තබාගෙන ගිහින් බෝධිය වටා තුන් වෙලක් ප්‍රදක්ෂිනා කරලා බෝධිය නාවලා මට සසුනට පූජා කරන්න දරුවෙක් ලැබෙන්න. දැන් ඊට පස්සේ කාමරාග ව්‍යාපාද ඊට කරගත්ත ආදාර කලේ. ඒ නිසා අහම්බෙන් හැදෙන දරුව වෙනයි හදන දරුව වෙනයි මේ සමාජයේ. මම නම් කියන්නේ දරුවන් හදන්න හිතාමතා කියලා. තමන්ගේ බීමත්කමේ තියෙන නිහින ආසාව හරි නැත්නම් ආසාවක් ඉටු කරගෙන මේ අතුරුඵලයේ දරුවා වෙන එක ලංකාවේ වර්තමානයේ සිදු වෙන්නේ. නැත්නම් දරුවෝ හැදෙයි කියලා මරණ එක. ඒව නම් කාමරාග ව්‍යාපාද.
ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සසුනට පූජා කරන දරුවෙක් හදපුවාම ඒක මොකද්ද සිදු වෙන්නේ? ඒකට මේ පැන් කලකදී ආපක් කෙරුවට තරක් සිදු වෙන්නේ නැහැ නේ. ඒක ප්‍රාර්ථනයක් විතර. නමුත් ඒකට අදාළ එකතු කිරීම කරන්න ඕනනේ. එහෙනම් එතන පවතින්නේ කුමක්ද අම්මගේ? සසුන්කත සරුස් කිරීමේ ඕනකමක් නේ. ඒක බරක් දැරීමක් නේ. අපිට ඒක කියන්න පුළුවන් ද වැරදි කියලා? ඒක පූජනීය ක්‍රියාවක් නෙවෙයිද? රටක් හදන්න මේ හොරකම් කරන්න නැති නායකයෙක්, ගමක් හදන්න ප්‍රභූවරයෙක්, සසුන්කතක සරසන්න බුදු පුතෙක් හදන එක අම්මෙක් තාත්තෙක්. ඒක අතුරුඵලයක් වෙන්නේ කොහොමද? සම්මා පිළිබඳව පුළුල්ව හිතන්න ඉගෙන ගන්න. එතකොට අපිට මේවා ලියා ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා ඒ අරමුණු කියන කාරණාවේදී අරමුණ ඉටු කර ගැනීම වෙනයි. එහෙම නැත්නම් අරමුණේ ආස්වාදයේ විඳින්න පෘථග්ජන පුද්ගලයා. ඔහු ආස්වාදයේ විඳලා තවදුරටත් පස්ස ගන්න ඕන නම් කියලා බැඳෙනවා. ඒ නිසා අපිට ආපහු නැවට ඔහුට ඒක උපදිනවා. ඒක තමයි ආදීනවේ එකේ. මේ නිසා ගිහි සමාජයේ අරමුණට එකතු නොයමින් බඹසර හැසිරෙනවා. ඉතින් උතන තවත් වචනයක් දැන් ගන්න වෙනවා. ඔය එක්වීම කියන පදයක් ගන්නකෝ. එතකොට ඒකට පෙන්නන්නේ සංසග්ගජාතස්ස භවන් ස්නේහා කියලා. සිංහලෙන් සංසර්ග කියන වචනේ නෙමෙයි මම පාවිච්චි කරන්නේ. දස්සන සංසග්ග, සවන සංසග්ග, ආග්ගාන සංසග්ග, සමුල්ලාපන සංසග්ග, කාය සංසග්ග. මොකද ඒ කියන්නේ? අරමුණට එකතු වීම. එහෙන් අරමුණට මුලා වීමට දස්සන සංසග්ග. කනෙන් ශබ්දයට මුලා වීමට සවන සංසග්ග. අන්න සංසග්ග තියෙන්නේ පෘථග්ජනයා ගාව. මම මගේ ආත්මකට ගැනීම. දැන් බුදුන් වහන්සේට රූප ශබ්ද ගන්ධ අරමුණ හම් වෙන සංසග්ග තියෙනවද? අන්න එහෙම එතන ඒ සංසග්ග කියන පදයෙන් පෙන්වන්නේ අරමුණ මමත්වයෙන් අරගෙන ආස්වාදයේ විඳින එක. අන්න ආර්ය පුද්ගලයා ඒක දන්නවා. ඒ නිසා බුදු සමයෙන් පෙන්වන්නේ ඒක සංසග්ගයකින් වෙන්නීම නෙමෙයි, සයවිත සංසග්ගයෙන් වෙන්න. කාය විතරක් නෙමෙයි, ඒක දොරවල් හයෙන්ම සිදුවෙන කාරණයක්. පෘථග්ජන පුද්ගලයාගේ. ඒ නිසා තමයි චක්කුණා සංවරෝ සාදු, සාදු සෝතේන සංවරෝ, ගානේන සංවරෝ සාදු ගාථාවේ පෙන්වන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් සිතෙන් සංවර වීම යහපත් සියලු දුකින් මිදෙනවා. ඒ සංවර වෙනවා කියන්නේ අරමුණට ඇලෙන්නේ නැතුව ආස්වාදයට කොට ගන්න නැහැ කියන එක. එහෙමනම් ආර්ය පුද්ගලයෙකුට තමන්ගේ සහායකයා හෝ සහායිකාවට අවශ්‍ය නම් ඒ පිළිබඳ මමත්වෙන් නොගැනීමක් තුළ තමන්ට තියෙන හැකියාව තුළ ඒ නීත්‍යානුකූල හැකියාවට එකතු වෙන්න පුළුවනි. ඒක විවෘතියක් වෙන්නේ හෝ දරුවන් පිළිසඳ ගැනීම වළක්වීම පිණිස කරන ක්‍රියාවක් වෙන්නේ නැහැ. වර්තමානයේ වැඩේ නම් කෙරෙන්නත් ඕන, දරුවන් පිළිසඳ ගන්නත් බෑ. එතකොට ඒව නම් ඉතින් ආස්වාදයේ පැත්තට යන්නේ. විකෘතිකාමයේ පැත්තට නැත්තම් කාමරාග ව්‍යාපාද වැඩෙන පැත්තට. මෙහෙම තේරුම් ගන්න මේ කාරණා. තේරුම් ගත්තම එනම් තවත් ටිකක් එහාට ගත්තම දැන් භික්ෂු නැත්නම් පූජ්‍ය පක්ෂය එහෙනම් මේ පස් දොරෙන්ම අරමුණට එකතු නොවීන එක තමයි බඹසර හැසිරීම. ඒක තමයි සාසන බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. එතකොට ගිහි සමාජයටත් ඒ බඹසරම තමයි තියෙන්නේ. නමුත් ඒකේ තියෙන නීත්‍යානුකූල අවසරය සහ කායික හැකියාව මත සෝවාන් සිට අනාගාමී දක්වා තුනී වෙමින් යන ගමනේදී සක්‍රිය වෙන්න පුළුවන්. අරමුණ මම කොට ගන්න නැති නිසා අනාගාමී තත්වයේදී අදාළ අවදිවීම සිදු වෙන්නේ නැහැ කියලායි මට වැටහෙන්නේ. එතනින් එහාට ගිහිගේ ඉන්න බෑ කියන එකේ තේරුම ඒකයි. තුනී වෙලා එතකල් සක්‍රිය. නමුත් ඔහු යන්නේ බහින කලාවේ නෙමෙයි. ඇලෙන කරුණු 199 කරමයි 99 98 කරමින් පටිසෝතගාමී යනවා ඇරුණාම අනුසෝතගාමී නෙමෙයි. ඉතින් පෘථග්ජන පුද්ගලයා සෑම අරමුණක් තුළම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇලෙමින් සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවක යනවා. තේරුම් ගත්ත පුද්ගලයා මේකේ ගිහින් සතර දුක් වැඩි වෙනවා ඇරුණාම අරමුණේ ආස්වාදය වෙනකොට ආදීනව දැකමින් මිදෙන පාරේ තුනී කරගනිමින් යනවා.
ඔහු මේ අරමුණ නිවන වශයෙන් ගන්නවා වෙනුවට අරමුණ මමත්වෙන් නොගැනීමෙන් තිබෙන ලෝකෝත්තර සංසුන් බව දක්වා යන්නට මේවා ඈත් කරමින් වනසමින් යනවා. කාමරාග ව්‍යාපාද තුනී කරමින් නීවරණ තුනී කරමින් යනවා. ඒක නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඉතින් විසාකාවට හෝ අනේ ප්‍රසිද්ධතුමාට හෝ තවත් කාට හරි ඒ නිරෝධගාමී ප්‍රතිපදාවේ තිබුණ රාජකාරීත් එක්කලා භික්ෂුවට තරම් ඉක්මනින් යන්න බැරි වෙන්නේ නැති. නමුත් මා කියව් ඒකනස්ස වැනි සූත්‍රයක් තුළ සඳහන් වෙනවා පංචෝරම්භාගිය සංයෝජන තුනී කරමින් අනාගාමී වූ අය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස අතර පමණක් නොව කාමභෝගී ගිහියන් තුලත් කාමභෝගී ස්ත්‍රී පුරුෂ සහ බ්‍රහ්මචාරී ස්ත්‍රී පුරුෂයන් අතරත් හිටි බව. එහෙනම් අර කාමභෝගී කියන වචනේ තේරුම ඒක අර කාමය පරිභෝජනය කරන මමත්වෙන් ගන්න ජීවිතේ කාමභෝගී. පෘථග්ජනයා කාමභෝගී වුණාට ආර්ය පුද්ගලයා කාමභෝගී නෑ. ඔහු කාමය බැහැර කරමින් යන කෙනෙක්. නමුත් 100%ක් නෙමෙයි ආරම්භක ප්‍රතිපදාවේ. ඒකයි පටිසෝතගාමී කියලා කියන්නේ. අනිත් කාරණාව තමයි මේක මේ ටිකක් සරල කරගන්න කල්පනා කරන්න. ඔය කියන තරම් බරපතල දෙයක් වශයෙන් ඕක ප්‍රතිපදාවක් වශයෙන් අනුගමනය කරන්න බැරි, gedara ඉන්න බැරි, විවාහ ජීවිතය ගත කරන්න බැරි ප්‍රතිපදාවක් වශයෙන් කල්පනා කරන්න එපා. වර්තමානයට තමයි මේක මරණින් පස්සේ තියෙන නිවනක් හරි අනාගත බුදුහාමුදුර ලබා දෙන එකක් හරි පෙරම්පුරලා ලබන එකක් හරි ආදී වශයෙන් මහ ලොකු බරක් පටවලා තිබෙන්නේ. පොත්පත් ඔක්කොම ටික දැනගන්න ඕන දෙයක් වශයෙන් හරි එහෙම නැත්නම් ත්‍රිපිටකයම දැනගන්න ඕන දෙයක් වශයෙන් හරි නැත්නම් චිත්තක්ෂණය 17කට බෙදලා අතීත භවංග චලන භවංග උප්පත්තියක පංචද්වාරාවදන සම්පතිට්ඨන සම්තීර්ණ 37ම පාඩම් කරන්න ඕන එකක් වශයෙන් 17ම පාඩම් කරුවත් වෙන්නේ උපාදානෙන් මිදෙන එකද වෙන හැටිනේ උගන්වන්නේ. උපාදානෙන් වෙන හැටි ඉගෙන ගත්තා කියලා මිදෙන්නේ නැහැ. උපාදානෙන් මිදෙන හැටි ඉගෙන ගන්න ඕන. ඒකයි කරන්න ඕන කාරණාව. උපාදානය වෙන හැටි තව ක්‍රමයකට ඉගෙනුවත් උපාදානෙන් මිදෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගන්නකො ඉස්සර ජාතක කතා තිබුණා. දැන් කියවලා සතුටු වුණා. දැන් ජාතක කතාව ඊට පස්සේ කවියට ගන්නවා. තවත් විදියකින් කියවනවා. තව ටිකක් කල් විරුදුවට ගන්නවා. තවත් විදියකින් කියවනවා. ඒ කියවලා ලබන රසය මේ පැට ඇලෙනවා ඇරුණාම ඒක ක්‍රමේ මාරු කරුවයි කියලා ගද්ද පද්‍ය වලට ඒකෙ මිදීම වෙන්නේ නැහනේ. එහෙනම් අපිට බුදුසමයේ අනුසෝතපගාමී ප්‍රතිපදාව මිනිස්සු ගාව සිදු වෙනවා. ඒක තථාගතවරු ශාස්ත්‍රීය උගන්වනවා. උගන්වලා පටිසෝතගාමී ප්‍රතිපදාව උගන්වනවා අපහු යන හැටි. දැන් ඒකේ ඔය පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව කියන එක 100%ක් මිනිස්සු ගාව සිදු වුණාට ආර්ය පුද්ගලයෝ ගාව 100ට අඩු වෙන්න පුළුවනි. ඒ කාරණාව තේරුම් ගන්න ඕන කාරණාවක්. අන්න එතනදී ඒ සිද්ධිය කොහොමද වෙන්නේ කියලා තේරුම් ගන්න. අන්න අර පංචස්කන්ධ ධර්මතාවය කියන එක තේරුම් ගැනීමේදී ඕන කාරණාව තමයි තමන් මේ මොහොතට මුහුණ දෙනකොට මුහුණ දෙන්නේ වර්තමානයේ නෙමෙයි අතීතයක් පදනම් කොටගෙන. මේ ප්‍රතිපදාවේදී පුද්ගලයෙක් ධර්මයේ තේරුම් ගන්න පෙර පස්දොරින් අරමුණු අරගෙන ඒවත් එක්ක එකතු කළා වූ අගයක් තියෙනවා. චිත්තාභ්‍යන්තරේ වැඩුණා වූ. මේක දැන් එකක් නෙමෙයි පරණ එකක්. මේක ඇහැට ගැටෙනකොට කනට ඇහෙනකොට මේ ඇතුළත තියෙන කොටස සම්පූර්ණයෙන්ම එනවා. ඒක වර්තමානයක් නෙමෙයි අතීතයක්. අන්නේ අතීතයට අහු වෙනා කියන එක තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරව දාරන්නේ පස්සපච්චා වේදනා කියන පදයෙන්. පෘථග්ජන පුද්ගලයා කරන්නේ ඒක. එතකොට කාමරාගයට, ව්‍යාපාදයට, ලෝභයට, දේශමයට අහු වෙනවා. විඳින්නේ තමන්ගේ අතීතය. ඇලෙන්නේ ගැටෙන්නේ ඒකට. ඒක තමයි අර වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව කියන කතාවෙන් පෙන්වන්නේ. දැන් පටිසෝතගාමී වුණාම වර්තමාන මොහොතට ගැටෙනකොට හමු වෙන්නේ අතීතයේ බව තේරෙනවා නම් ඒකට එකතු නොවෙන්න ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය සඳහා ඒකට එකතු නොවෙන්න දිනු කරන සිහියක් ඕන. යත් අතීතම් පහිනන්තම් කියන්නේ ඒකයි. අන්න මේ මොහොත අතීතයට එකතු නොවි නොවන්නට කියනවා පස්ස නිරෝධා කියලා.
පස්ස සමුදය කියනවා එකතු වෙනවට ඒ පෘථග්ජන පුද්ගලයා. පස්ස නිරෝධා කියනවා මෙන්න මේ මොහොත ඇසෙන් කනෙන් නාසයෙන් ඒ අතීතයට එකතු නොවෙනවට. අන්න එකට සිහිය ඕනේ පටිසෝතගාමී වෙන්න. එතෙන් පටන් එකතු නොවීමෙන් මොකද වෙන්නේ? ඒකට ආහාර හම්බ වෙන්නේ නැහැ. වැඩෙන්න දැන් ඒක පටිසෝතගාමී වහින කලාවට වැටෙනවා. නිරෝධගාමිනී වෙනවා. අන්න කාමරාග ව්‍යාපාද නැවත නැවත එකතු නොවීමෙන් තුනී වෙනවා කියන්නේ අන්න ඒකයි. මෙන්න මේ විදිහට තමන් හදාන යන විට විශේෂයෙන් කාමරාගට වඩා ව්‍යාපාද තුනී වෙන ආකාරය තේරෙනවා ඇති. කාමති වුණාට රාග නැති වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ තැන දක්වා මේකේ අවශ්‍ය නම් ඉඩකඩ තියෙනවා. අවශ්‍ය නැත්නම් ඉක්මනින් පාලනය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. අන්න සදහම් තේරුම් ගත්ත භික්ෂු ජීවිතය තුළ ඒක තේරුම් ගත්ත කෙනාට ඉක්මනින් ඒක පාලනය කරගන්න අර සතිය පාවිච්චි කරලා හදන්න පුළුවනි. නමුත් අර වගකීම් තියෙන කෙනාට ඒකට බාධාවක් පනවලත් නැහැ. තේරුම් ගන්න ඕන කාරණාව. එතකොට මෙන්න මේ සෝවාන් සිට එහාට යනකොට දැන් මේක තමයි මේ සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව. අරමුණට සක්කාය බැඳෙන එක තමයි මමත්වෙන් ගන්න එක සමුදයගාමිනී ප්‍රතිපදාව. මමත්වෙන් නොගෙන අවසන් කරන එකට කියනවා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධෝ සංහා නිරෝධා. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා. උපාදාන නිරෝධෝ භව නිරෝධා. මෙන්න මේකට සක්කාය නිරෝධගාමිනී කියලා කියනවා. ඉතින් ඒක අරමුණේ කරන්න ඕන කාරණාවක් නේ. ඉතින් මෙතන මේ தත්ත්වයට එනකොට මේ தත්ත්වය දියුණු කරන් එනකොට කාමරාග ව්‍යාපාද තුනී වී විනාශ වී එතනින් එහාට සංයෝජන ඉතුරු පහ ගැන එහෙම කතා කරන්න එපා. 10ක් කඩන්න ඕන කියන බුද්ධ ආගම තුල ඉඳගෙන. ඉතුරු සංයෝජන තියෙන්නේ අපට නෙමෙයි. ඔය පහ යට කරගන්න ඔය පහ කඩන්න නැතුව අතකලමතාන යෝගයේ මාර්ගය ඇවිදින් කෙලස් යටපත් කරගත්තොත් ඊට පස්සේ මේ කාම අරමුණු වලට එකතු වීම වෙනකොට රූපී ධානයට හෝ අරූපී ධානයට එකතු වෙලා ඒක මම කොට ගන්නවා. එතකොට ඒක සක්කාය කියන්නේ රූප රාග අරූප රාග කියනවා එකතු වුණාම. ඒත් මම ඒ අයට ඉතින් එහෙම කෙලස් යටපත් කරගෙන ඒවට අහු වෙලා ඉන්න අය සඳහා උද්ධම්භාගීය සංයෝජන දේශනා කරලා උද්ධම්භාගීය සංයෝජන තිලකුණ ගන්න කියලා බුදුන් වහන්සේ වදාහරනවා. රූපී ධානය හෝ අරූපී ධානය. නමුත් සෝවාන් වෙලා යන යන්නේ ආර්ය මාර්ගයේ. එනම් සෝවාන් අනාගාමී රහත් අතර තියෙන මොහයක් විතරයි. ඒක තුනී වෙනකොට රහතන් වහන්සේ. නැත්නම් එතනදී මිය ගියොත් ඒ ටික ස්කන්ධ නිවි යනකොට අනාගාමී භව තලවල මෙහාට එන්න ශක්තියක් නැහැ. ස්කන්ධ නිවි යනවා. මේ පෙළදහම් තුල පොත් තුල අධ්‍යාපනය තුල මේ පිළිබඳව හදාරපු නැති අය ලියපු දහම් පෙළවල් තුල මේක කවදාවත් කරන්න බැරි එකක් විදිහට ඉතුරු ටික හදා මේ ඕරම්භාගීය සංයෝජන කඩාගෙන ඊට පස්සේ උද්ධම්භාගීය සංයෝජන කඩන්න ගෙදර බැරි හින්දා කැලේට යන්න ඕන එකක් විදිහට ගිහින් උපදවගෙන නසන්න ඕන එකක් විදිහට එහෙම නැත්නම් ගෙදර බැරි නිසා අනාගත බුදුහාමුදුරුවෝ පහළ වෙනකන් ඉන්න ඕන එකක් විදිහට එක එක්කෙනා පෙළවල් හදාන්න තියෙනවා. මොකද රූප රාග අරූප රාග මේ සංයෝජන වලට බැඳෙන්නේ කොහොමද? දැන් අරමුණ සක්කාය දිට්ඨියට බැඳෙන්නේ අරමුණට අහු වුණොත්. එහෙනම් රූපී ධානයට අරූපී ධානයට අහුනොත් තමයි බැඳෙන්නේ. එහෙනම් බැඳෙන්න උපදවා ගන්න වෙනවා. ගෙදර ඉඳන් උපදවා ගන්න බෑනේ එහෙනම්. ඕන්න ගිහුව ඉඳන් මේක කරන්න බෑ කියලා අදහසක් තියයි. අරමුණ වලින් මග ඇරලා ඉන්න එපා උපදින්න. ඒ නිසා මේවා ගැන කල්පනා කරලා මේ අවුල ලියා ගන්න. නිදහසේ. මම කියන්නේ මෙහෙමයි. සුනීතලා සෝපාකලා මේ රූප රාග අරූප රාග උපදවා ගත්තකව පෙන්වන්නෙත් නැහැ. සුනිතා සෝපාකලා උගත්තු කියලා පෙන්වන්නෙත් නැහැ. මහ ලොකු. නමුත් එයාට මේ පටිසෝතගාමී ප්‍රතිපදා අහු වුණා. ඒ නිසා මේකේ තියෙන්නේ සරල දෙයක්. මේක සරල කරලා ඉගෙන ගන්න සමාජය. පැවිද්දන් සඳහා හරි කැලේ සඳහා හරි උගතුන් සඳහා හරි කියලා කියන්නේ නැතුව තේරෙන අය සඳහා උග්ගටිතඥ විවිධඥ හැම දෙනාම සඳහා එදිනෙදා ජීවිතයේදී පටිසෝතගාමීත්වය. අතීතයට එකතු නොවෙමින් ඒ තුනී කරන ආකාරය. එකට කියනවා ඇහැ තුල කන තුල නාසය තුල පස්ස වෙන්න නොදී අර අතීතයට එන්න නොදී
එයා අතහරිනවා සිහියෙන්. දැන් එතකොට උපාදානයට එකතු වෙන්නේ නැතුව වර්තමාන අරමුණ වේදනා තණ්හා උපාදාන බව නැතුව අවසන් වෙනවා. එතකොට ඒක උපාදානය නොවී අවසන්නකොට පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලුවා වෙනවා. එකතු වුණොත් පංච උපාදානස්කන්ධය මගේ ආත්ම කොට ගත්තා වෙනවා. අර අතීතේ කාරකන එකතු වුණොත් පංච උපාදානස්කන්ධය නිස්සකාත්ම කොට වශයෙන් ගත්තා වෙනවා. අතීතය අතහැරියොත් එතකොට අතීත අතහැරීමට කියනවා අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියලා. එකතු වෙන්නේ නැති එක. මේ දෙක විතරනේ කරන්න තියෙන්නේ. ඔන්න අපි පොත ගන්නෙ නැතුව ඒ කියන්නේ පොතේ තියෙන පේලි විස්තර කරන්න ගියාම ඔබේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. අනිත් එක අපිට තියෙන බාහිර සමාජයේ පිළිබඳ තියෙන අවබෝධය සහ ඒවැය තියෙන දුර්වලකම් පෙන්වන්නත් බෑ. ඒ නිසා මෙබඳු මාතෘකා ඉදිරිපත් කිරීම වල මම නම් අතිශය කැමැති සතුටු වෙනවා. සමාජයට තවදුරටත් දැනුවත් වීම. ඔය අවධානය යොමු කරන අය තේරුම් ගන්නවා ඇතින් එහෙනම් අපි මොකද මේ කරන්නේ කියලා. ඔවුන් ඒ ලබා දීලා තියෙන වරප්‍රසාදයේ භුක්ති විඳිනවද නැත්නම් අල්ල විතරක් ගන්න හදනවද වරප්‍රසාදයේ එපායි කියලා. එතකොට ලෝකයක් රටක් පරිහානියටපත් වෙන්නේ. ඔවුන් කාමරාග ව්‍යාපාද වඩන්නන් අනිවාර්යයෙන්ම. ඔවුන් අනුසෝතගාමින්. ඒක සමාජගත දුක වැඩි වෙන පාරක්. නිසා ඒකට ධර්මයේ තේරුම් අරගෙන තේරුම් ගැනීමෙන් ආස්වාදයේ පිටපස පන්නන්න දෙයක් නැහැ. කිස් අසාර දෙයක් කළා තේරුම් ගැනීමෙන් අතහැරෙනු ඇරුණාම පස්සෙන් පන්නලා හරියන්නේ නැහැ. මේ කරුණු තේරුම් ගනිමින් මේවා ප්‍රශ්නයක් කරන නොගෙන ඔබට පැවතී තිබෙනා වූ වගකීම් ඉටු කරමින් යහපත් ජීවිතයක් ගත කරමින් ඔබේ වගකීම් වලට ගැළපෙන ආකාරයෙන් වේගයෙන් හෝ සෙමින් මේ පටිසෝතගාමී සක්කාය නිරෝධගාමී ප්‍රතිපදාවේ යන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියලා සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව සඳහා මිරිස්සේ බණ්ඩරමුල්ලේ පදිංචි ගාමිණී වීරසූරිය මහතාගේ 82 වන ජන්මදිනය වෙනුවෙන් එතුමන්ට සිත් පැතීම සඳහා එම පවුලේ දයාබර සමාජිකාවන් වන කමලා වීරසූරිය බිරිඳ, හසනිල් වීරසූරිය ලොකු පුතා, සංක වීරසූරිය පොඩි පුතා, ප්‍රබුදිනී නාදුගල ලේලිය, හිරුනි වීරසූරිය මිනිබුරිය, ලසිරු වීරසූරිය මුණුබුරා යන අය විසින් සදහැවර දායකත්වය ලබා දී තිබෙනවා. අරමුණු අතර පවුලේ සියලුම සමාජිකවන්ට හා මව්පිය දෙපාර්ශ්වයේම නෑදෑයිතසින් නිදුක් නිරෝගී සුවයෙන් සහ දීර්ඝායුෂෙන් සැනසේවා. මව්පිය දෙපාර්ශ්වයේ මියගේ ඥාතීන් පින් ගැනීමේ අපේක්ෂාවෙන් සිටී නම් ඒ සියල්ලෝම මෙම ධර්ම දානයෙන් දායකත්වය දරූ පිරිස අත්පත් කරගත් පින් අනුමෝදන් වී සතර ගමන කෙටි කරගෙන උතුම් නිවන් සාක්ෂාත් කර ගනිත්වා. දැනට ලොව පුරා පැතිරී ඇති භයානක කොවිඩ් වතුර දුරු වී ඉන් පීඩා විඳින ලක්වැසි ලෝවැසි ජනතාවට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා. විශේෂයෙන් අප රටෙහි පවතින ජාති භේද, ආගම් භේද, දේශපාලන වාද භේද හා පටු ආත්මාර්ථකාමී හැඟීම් පහවී මිනිස් සමාජයේ සැමටම සිත සලසන මතු අනාගත පරපුරේ සුභසිද්ධිය සලසන දැහැමි සිතුවිලි සහිත මිනිස් චිත්ත සංතාන සහිත මිනිසුන් නිරතුරු පහළ වේවා. එය අනුගමනීය ධර්ම ප්‍රතිපදාවක ඇරුණාම ආත්මාර්ථකාමී සමාජයක් තුළ නෙවෙයි. ඒක තමයි බෞද්ධයින් ප්‍රතිපත්තිකාමී බෞද්ධින් හදනවා කියන්නේ මේක තමයි ධර්මයක් තුළින්. මෙම උතුම් ධර්ම දේශනයේ සිදුකට වදාලා වූ අතිපූජ්‍ය දේශරික ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම සිල්වත් ගුණවත් මහ සංඝරුවනට නිදුක් නිරෝගී සුවය ලැබී මේ සම්බුදු සසුනට මහඟු සේවයක් ඉටු කිරීමටත් තවදුරටත් ශක්තිය ධෛර්යය ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම උතුම් චතුස්සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වේවා. මේ සම්බුදු සසුන සුරකින්න සකල දිව්‍ය රාජ මණ්ඩලයම මේ පින් අනුමෝදන්ව ඉක්මන් භවයකදී භව නිරෝධගාමී ප්‍රතිපදාව තුළින් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. මේ උතුම් ධර්ම දේශනයට සවන් දුන් සියලු දෙනාටත් සිතක් සාන්තියක් සමග ධම්මැස පෑදේවා. ඔබේ පැතුම් මේ සියල්ල 100% මේ කාරණා මගේ අවබෝධයට අනුව එකග වෙන්න බැරි වුණත් මම ඒක කියවුවා. මොකද මගේ අවබෝධය තුළ සම්බුදු සසුන රකින්නේ භික්ෂු භික්ෂුණී උපාසක පාසිකා සිව්වණක් පිරිස බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශික්ෂාපද වෙහි ගෞරවයෙන් හැතිරෙනවා නම් ඒ සිව්වණක් පිරිස බුදුන්ට ධර්මයට ගෞරව සංඝයාට ශික්ෂාට ගෞරවයක් නැතුව ඔවුන් වාද වේද කර ගන්නවා නම් ඔවුන් තමයි සසුන වනසන්නේ. මේ සසුන වනසන ප්‍රතිපදාව තුළ දෙවියන්ට ශාසනය බාර දෙන මෝඩකම කරන්නේ නැතුව ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් සසුන රකින්න ප්‍රතිපදාවට આવොත් දෙවියෝ ඕන වෙන්නේ නැහැ. බුදු සසුන රකින්න මතක තබා ගන්න මේවා ඊතරම්
සුපිරිසිදු අදහස් නෙවෙයි කියන එක තේරුම් ගන්න තව ටිකක් හොයලා බලන්න. එහෙමනම් අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබ හැමටත් ඉහාත්ම වශයෙන්ම මේ සුබ උපන්දිනයක් වේවා 82 වෙනි ජන්මදින සමරන ගාමිණී විශ්වසේ මහතාට සහ පවුලේ අනිකුත් හැම දෙනාටම සදහම් අවබෝධය තුළ ඉහාත්ම වශයෙන් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදා වී රැකියාදී කටයුතු සාර්ථක වී දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු සාර්ථක වී රෝග පීඩා දුරු වී කල්යාණ මිත්‍ර සේවනයේ ලැබී ත්‍රිලක්ෂණයේ ගැඹුර වැටෙහි නිවන සැනසෙන මංපෙත් උදා වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං